එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ introduction to computer. එහෙම නැත්නම් පරිගණකය හැඳින්වීම කියන ඒකකය තමයි මේකෙදි කතා කරන්නේ. මේ පාඩමේදී අපි කතා කරන මාතෘකා නැත්නම් නිපුණතා මට්ටම් පිළිබඳව ප්‍රධාන වශයෙන් සාරාංශයකට කතා කරොත් අපි මේ පාඩමේදී කතා කරනවා සකසනයන් වල නැත්නම් මයික්‍රෝප්‍රොසෙසර්ස් වල පරිණාමය පදනම් කරගෙන සකසනයන් වල පරිණාමය පදනම් කරගෙන පරිගණක පරම්පරාවල් වලට වෙන් කිරීම. ඒක ටිකක් ඉතිහාසය පරිගණක ඉතිහාසය ගැන තියෙන එක එක නම් ටිකක් මතක තියාගන්න ඕන කොටස් ටිකක් අපි හැම දෙයක් ඉගෙන ගනිද්දී මේක ඉතිහාසය වැදගත් වෙනවා වගේම පරිගණකනේ ඉතිහාසය ගැනත් මෙතෙන්දී අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා මේ පරිගණක පද්ධතිය ගැන. පරිගණක පද්ධතියේ තියෙන ආදානුපාංග, ප්‍රතිදානුපාංග, සැකසුම් උපාංග සහ ඊට පස්සේ අපි කතා කරනවා මේ පරිගණකයේ දැනට අපි පාවිච්චි කරන පරිගණකයේ ආකෘතිය සහ වෙනත් පරිගණක ආකෘති වර්ග කිහිපයක් කතා කරනවා. ඊට පස්සේ මේ පාඩමේදී අපිට ප්‍රධානම අර ආකෘති ගැන කතා කරද්දී අපි දැනට භාවිතා කරන පරිගණකයේ ආකෘතිය තමයි වොන් නියුමාන් ආකෘතිය කියන එක. ඇත්තටම මේ පාඩමේ ප්‍රධානම අපි අවධානය යොමු කළ යුතු කොටසක් තමයි මේ වොන් නියුමාන් ආකෘතිය. සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න පත්‍රවලදී මේ ආකෘතිය පදනම් කරගෙන අපෙන් ප්‍රශ්න අහන හින්දා. ඒ වගේම අපි ඊට පස්සේ කතා කරනවා මේ මතක දූරාවලිය ගැන. එහෙමත් අපිට විවිධ මතක වර්ග සහ ඒ වගේ ධාරිතාවයන් ඒ වගේ දේවල් මෙම ඒකකයේදී අපි කතා කරනවා නැත්නම් ඉගෙන ගන්නවා මේ ඒකකයේදී. එතකොට මෙන්න මේ කොටස් වලින් ඔයා හොඳ දැනුමක් ලබනවා කියන්නේ ඔයාට පරිගණකය පිළිබඳ සහ ඒ වගේ කොටස් පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක මේ පාඩම ඔයාලගේ ප්‍රැක්ටිකල් දැනුම ගැන යම් නැත්නම් දෘඩාංග පරිගණක කොටස් අතගාලා ඒවා එකලස් කරන්න උත්සාහ කරපු ඒ වගේ දරුවෙක්ට මේ පාඩම ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. ටිකක් අපි දන්නවා මේ අපේ ශිෂ්‍යාවන් ගැහැණු දරුවෝ ටිකක් මේ පාඩමට එච්චරම කැමැත්තක් දක්වන්නේ නැහැ. හේතුව එයාලා ටිකක් අකමැති මේ පරිගණක කොටස් ගැන දැනුම ගන්න. ඒ වගේම ඒ කොටස් එකලස් කිරීම වගේ දේවල් වල ටිකක් එයාලා පසුබට වෙනවා. නමුත් අද වෙනකොට අපි දකිනවා උගන්වද්දී සමහර ඉන්නවා ශිෂ්‍යාවන් ශිෂ්‍යයින්ටත් වඩා හොඳට එම කොටස් ගැන අවබෝධයෙන් දැනුම තියෙන දෘඩාංග පිළිබඳ දැනුම තියෙන අය ඉන්නවා. නමුත් බහුතරයක් වශයෙන් ගත්තම අපි දකිනවා මේ ගැහැණු ළමයි ටිකක් පසුබට වෙනවා මේ පරිගණක දෘඩාංග පිළිබඳ දැනුම ලබා ගැනීමේදී. ඒත් එක්ක සංසන්දනාත්මකව බලද්දී පිරිමි දරුවන් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒකින්ද මම හැමෝගෙම ඉල්ලා සිටිනවා අපි ICT ඉගෙන ගන්නවා නම් පරිගණකය ගැන දැනගත යුතුයි අනිවාර්යෙන්. ඒකේ කොටස් ඒවයි කොටස් වැඩ කරන ආකාරය ගැන ඉගෙන ගන්න පාඩම තමයි මේ පාඩම. මම මේ වීඩියෝ එකත් එක්ක ඔයාලට ටියුට් එකක් දීලා තියෙනවා. ඒක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඒ ටියුට් එකත් මුලින්ම ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන් නම් ඔයාලගේ print out එකක් ගන්න. අපි පාඩමේ ඉදිරියට යමු එහෙමනම්. හොඳයි. පරිගණනයේ ඉතිහාසය ගැන කතා කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ටිකක් අපි ඉතිහාසය වගේ විෂයක් ඉගෙන ගනිද්දී අපිට වර්ෂයන් සහ පුද්ගලයන්ගේ නම් ඉගෙන ගන්න නැත්නම් මතක තියාගන්න සිද්ධ වෙනවා. අපි ටිකක් ඒකින්ද මේ වගේ විෂයන් අකමැති. ඒ වගේම මේ පරිගණනයේ ඉතිහාසය ගැන කතා කරද්දිත් අපි විසින් දැනගත යුතු සහ මතක තබා ගත යුතු නම් සහ පුද්ගලයන් සහ වර්ෂ කිහිපයක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම නම් මේ වගේ මතක තියාගන්න වෙනවා. වර්ෂවලට
අපි ගොඩක්ම අවධානය යොමු කරන්නේ නැහැ මේ පරිගණන ඉතිහාසයේදී. නමුත් අපිට යම් කාල සීමාවන් ගැන මෙතනදී මතක තියාගන්න වෙනවා මේ පරිගණනයේ ඉතිහාසය ගැන කතා කරද්දී. ඒ වගේම දැන් අපි මම කලින් ඔයාලට කිව්වා වගේ මම දීලා තියෙන ටියුට් එකෙන් අපි මේ පාඩම කරන්න පටන් ගමු. ටියුට් එකේ ආරම්භයේදීම තියෙනවා මේ ඔයාට මේ පාඩමේදී අපි කරන්න බලාපොරොත්තු වෙන පාඩම් මාතෘකා කොටස් ටික. ඊට පස්සේ අපිට පළවෙනියෙන්ම කතා කරලා තිනවා සකසනයන්ගේ පරිණාමය හා පරිගණක පරම්පරා කියන යටතේ පරිගණනයේ ඉතිහාසය ගැන කතා කරනවා. එතකොට මේ පරිගණනයේ ඉතිහාසය ගැන කතා කරද්දී අපි ඇත්තටම මේ පරිගණනය කියන එක නැත්තම් මේ කම්පියුටිං පරිගණකය කියන එක මේ පරිගණනය සඳහා සකස් කරපු උපකරණයක්නේ. එතකොට මේ පරිගණකය කියලා දැනට අපි පාවිච්චි කරන මේ විද්‍යුතයෙන් වැඩ කරන නැත්තම් විදුලියෙන් වැඩ කරන ඉලෙක්ට්‍රොනික උපාංගය කරලියට එන්න කලින් මිනිස්සු මේ ගණනය කිරීම කටයුතු සඳහා ඒවා පහසු කරගන්න උපාංග උපකරණ නිර්මාණය කරන්න මහන්සි වුණා. ඉතින් මේ විෂය නැත්නම් මේ පරිගණනය ගොඩක් වෙලාවට ඉංජිනේරුවරුන් සහ මේ ගණිතඥයන් වගේ සාමාන්‍යයෙන් ගොඩක් බුද්ධිමත් පිරිස් තමයි මේ දේවල් කරන්න ඉතිහාසයේදී උත්සාහ කරලා තියෙන්නේ. ඒකින්ද මේ අද පරිගණකය මේ ඉන්න තත්වයට සංවර්ධනය වෙන්න ඒ ඉස්සර හිටපු අතීතයේ හිටපු මේ සියලු දෙනා ඒ වෙනුවෙන් උත්සාහ කරපු අය දායක වෙලා තියෙනවා කියලා මතක් කරන්න ඕන. අපි මේ පරිගණනයේ ඉතිහාසය කතා කරාට පස්සේ මේ පරිගණනයේ ඉතිහාසය බලන්න ඔයාලගේ ටියුට් එකේ අපි වෙන් කරලා තියෙනවා මේ යුග ගත්තට පස්සේ යුග 4කට වෙන් කරලා තියෙනවා. පළවෙනිටම තියෙනවා පූර්ව යාන්ත්‍රික යුගය කියන එක. පූර්ව යාන්ත්‍රික යුගය. එතකොට යාන්ත්‍රික කොටස් මේ පරිගණනය සඳහා අපි දන්නවා හිතුවොත් අපි වාහනයක් හිතුවොත් වාහනයක් ගැන සැලකුවොත් ඒක යාන්ත්‍රික කොටස් තියෙනවා. එතකොට ඊට අමතරව විදුලියෙන් වැඩ කරන කොටස් තියෙනවා. විද්‍යුත් යාන්ත්‍රික කියලා කියන්න පුළුවන්. අපි මේ ඊටත් අමතරව සම්පූර්ණයෙන් විදුලියෙන් වැඩ කරන කොටස් තියෙනවා. ඒවට කියන්න පුළුවන් විද්‍යුත් කොටස් කියලා. එතකොට මේ විදිහටම පරිගණනයේ ඉතිහාසයේදීත් මේ පූර්ව යාන්ත්‍රික යුගයේදී මිනිස්සුන්ට මේ යාන්ත්‍රික වැඩ කරන දේවලුත් එක තිබ්බේ නැහැ. මිනිස්සු සාමාන්‍යයෙන් සරල උපකරණ උපාංග පාවිච්චි කරා ගණනය කිරීම සඳහා. උදාහරණයක් හැටියට මේ මීට වසර 3000කට නෙමෙයි එතකොට 5000ක් පමණ වෙනවා. ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ චීන ජාතිකයන් විසින් පාවිච්චි කරා කියලා කියනවා මේ ඇබකසය කියන උපාංගය ගණනය කිරීම සඳහා. එතකොට ඔන්න මේ චීන ජාතිකයන් විසින් හොයාගත්ත මේ ඇබකසය කියන උපකරණය භාවිතා වුණා කියලා පළවෙනිටම කියන්නේ මේ ගණිතමය කටයුතු සඳහා භාවිතා කරපු සාක්ෂිය හැටියට තියෙන ඒක අපි ගණන් ගණනවා පූර්ව යාන්ත්‍රික යුගය කියලා. එතකොට අපි කාලවකවානුව ගැන කියද්දි වගේ ටියුට් එකේ බලන්න පුළුවන් 1450 වර්ෂයට නැත්තම් මේ ක්‍රිස්තු වර්ෂ වලින් අපි කියන්නේ 1450 අපි දැන් ඉන්නේ 2020. එතකොට 1450ට පෙර කාලය අපි පූර්ව යාන්ත්‍රික යුගය කියලා හඳුන්වනවා. ඊට පස්සේ යාන්ත්‍රික යුගයට එද්දී බ්ලේස් පැස්කල් කියන කෙනා අපි ඔයාලා අහලා තියෙනවා ගොඩක් මේ පුද්ගලයා ගැන. බ්ලේස් පැස්කල් කියන පුද්ගලයා පැස්කලීනේ නැත්නම් පැස්කලයින් කියලාත් කියනවා. මේ උපකරණය හොයාගත්ත ඉතිහාසය කියන්නේ එයාගේ තාත්තා මේ ටැක්ස් කලෙක්ටර් කෙනෙක් නැත්නම් මේ බදු එකතු කිරීම ගණනය කිරීම කටයුතු කරන කෙනෙක්. එයාගේ උදව්වට මේ බ්ලේස් පැස්කල් යද්දී එයාට මේ හමු වෙච්ච අභියෝගවලට මුහුණ පාන්න වෙච්ච ගැටලු වලට විසඳුමක් වශයෙන් තමයි එයා මේ යන්ත්‍රයක් නිපදුවේ පැස්කලීනය කියන යන්ත්‍රය. ඊට පස්සේ මේ පැස්කලීන් යට පුළුවන් වුණා එකතු කිරීම අඩු කිරීම වගේ ගණිත කර්ම කරන්න. ඊට අමතරව බෙදීම ගුණ කිරීම වගේ ගණිත කර්මත් මේ උපකරණයට කරන්න පුළුවන් විදිහට හරි ගැස්සුවා.
ගොට්ෆ්‍රිඩ් විල්හෙල්ම් කෙනෙක් කෙනා පුද්ගලයා එතකොට ඒක ස්ටෙප් රෙක්නර් කියලා ලෝකෙට හඳුන්වලා දුන්නා. එතකොට යාන්ත්‍රික යුගයේම බිහිවෙච්ච විශේෂිතම පරිගණක ජාතියක් තමයි නැත්නම් විශේෂ පුද්ගලයෙක් තමයි චාල්ස් බැබේජ් කියන කෙනා. අපි ඒ නම කියද්දිම දන්නවා එයා ගැන. එයා තමයි පරිගණකයේ පියා ලෙස හඳුන්වන්නේ. එතකොට මීට කලින් හොයාගත්ත උදවිය මීට කලින් යම් උපකරණ හොයාගත්ත අයට නැතිව මේ චාල්ස් බැබේජ්ටම පරිගණකයේ පියා කියලා හඳුන්වන්න වෙච්ච පසුබිම මොකක්ද? එහෙම නැත්නම් හේතුව කුමක්ද කියලා ඇහුවොත් කොහොමද ඔයා ඒකට උත්තර දෙන්නේ? ඒ චාල්ස් බැබේජ්ම පරිගණකයේ පියා කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ චාල්ස් බැබේජ් විසින් ඉදිරිපත් කරපු පරිගණකය අපිට ඇත්තට මේක පරිගණකයක් කියන්න බෑ. ආ ගණනය කිරීමේ යන්ත්‍රයක් තමයි හැදුවේ. ඒ යන්ත්‍රයෙන් මේ පහසුකම් දීලා තිබුණ වර්තමානයේ අපි පරිගණකයේ පාවිච්චි කරන ආකෘතියක් අපි කතා කරනවා වියුක්ත ආකෘතිය කියලා. වියුක්ත ආකෘතියද කියන්නේ ආදාන, සැකසීම, ප්‍රතිදානය කියන. එතකොට ඔන්න ඔය කාර්යයන් තුන චාල්ස් බැබේජ්ගේ පරිගණකයේ නැත්නම් මේ ගණනය කිරීම උපකරණයේ තිබ්බා. ඒක හින්දා තමයි චාල්ස් බැබේජ් පරිගණකයේ පියා කියලා අපි හඳුන්වන්නේ. හරි. අපි එතකොට 1880 දී චාල්ස් බැබේජ් විසින් පළමු යාන්ත්‍රික පරිගණකයක් නිර්මාණය කරා කියලා තියෙනවා. ඩිෆරන්ස් එන්ජින් කියලා තමයි ඒකට නම් කරන්නේ. ඊට පස්සේ ඔන්න විද්‍යුත් යාන්ත්‍රික යුගයට එනවා. මේක ගැන චුටි නිකන් පොඩි අයිඩියා එකක් ගන්න මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි දන්නවා දැන්ට වාහනවල තියෙන ෂටර්ස් අපි වීදුරුව කියලා කියන්නේ. එතකොට වීදුරුව අරින්න වහන්න අපිට වාහනවල ස්විච් එකක් තියෙනවා. එතකොට ඒ ස්විච් එක විදුලියෙන් තමයි වැඩ කරන්නේ. ඒ වගේ මේ විදුලියෙන් වැඩ කරන ස්විච් එකට සම්බන්ධ යාන්ත්‍රික කොටසකුත් තියෙනවා. එහෙම නැත්නම් මෝටර් ක්‍රියාත්මක වෙලා තමයි අර වීදුරුව ඉහළට එසවෙන්නේ සහ පහළට පහත් වෙන්නේ. එතකොට ඔන්න විද්‍යුත් යාන්ත්‍රික ඔන්න ඔය කොටස් දෙකින්ම මම පොඩි උදාහරණයක් විදිහට මේ කිව්වේ ඔය විදියට විද්‍යුතයත් පාවිච්චි වෙනවා ඊට අමතරව යාන්ත්‍රික දේකුත් සිද්ධ වෙනවා. ඔන්න ඔය විදියේ උපාංග පැවතිච්ච කාලයට තමයි කියන්නේ විද්‍යුත් යාන්ත්‍රික යුගය කියලා. එතකොට විද්‍යුත් යාන්ත්‍රික යුගයට මුලපිරුවේ 1906 දී ෆොරස්ට් කියන මහත්මයා විසින් නිෂ්පාදනය කරපු විද්‍යුත් කපාටය. අපි ඒකට කියනවා ඉලෙක්ට්‍රොනික වැල්ව් කියලා. ඉලෙක්ට්‍රොනික වැල්ව් කියලා. ඉලෙක්ට්‍රොනික වැල්ව් එක සොයා ගැනීම ලොකු පෙරලියක් සිද්ධ කරන්න සමත් වුණා මේ යුගයේදී. ඊට පස්සේ තමයි ඒකත් එක්කම තමයි 1939 වගේ වෙද්දී නිර්මාණය කරා ඔටෝමැටික් සීක්වෙන්ස් කන්ට්‍රෝලර් කියන එක. පසු කාලයකදී ඒක මාක් 1 කියලා ප්‍රසිද්ධ වුණා මේ පරිගණක යන්ත්‍රය. ඔන්න විද්‍යුත් යාන්ත්‍රික යුගය ගැන අපි කතා කරේ. ඊට පස්සේ තමයි විද්‍යුත් යුගය කියන එක එන්නේ. එතකොට ඔන්න දැනට අපි ඉන්නේ විද්‍යුත් යුගයේ. කාලවකවානුව ගත්තට පස්සේ 1940 සිට අද දින දක්වා වෙච්ච කාලය තමයි අපි කියන්නේ විද්‍යුත් යුගය කියලා. එතකොට මම චුට්ටක් කැමති අපි මේ කතා කරපු දේවල් ටික මේ වෙලාවෙන් පොඩ්ඩක් මතක් කරගෙන යන්න. අපි කිව්වොත් යුග ගත්තට පස්සේ ඔන්න යුග ටික නම් කරොත් පූර්ව යාන්ත්‍රික කියලා කිව්වා. පූර්ව යාන්ත්‍රික. පූර්ව යාන්ත්‍රික යුගයේදී අපි කිව්වොත් ඒකේ විශේෂත්වය තමයි අපි කතා කරන්නේ ඇබකස් එක කියනවා. ඇබකස් එක ක්‍රිස්තු පූර්ව 3000 කියන කාලය තමයි කතා කරන්න වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 3000 දී ඇබකස් එක. ඊට පස්සේ යාන්ත්‍රික යාන්ත්‍රික යුගයේදී ඔන්න බ්ලේස් පැස්කල් විසින් නිර්මාණය කරපු පැස්කලයින් නැත්තම් පැස්කලීනය කියලා අපි එකට කියමු.
ඊට පස්සේ ඒකත් එක්ක මේක දියුණු කරලා හදපු එක ගොට්ෆ්‍රෙඩ් විල්හෙල්ම් විසින් Gottfried Wilhelm විසින් හදපු step reckoner. එතකොට මෙන්න මේ දෙන්න අපි යාන්ත්‍රික යුගය යටතේදී කතා කරනවා. ඊට අමතරව යාන්ත්‍රික යුගයේදී අපි තව කතා කරනවා අපි පරිගණකයේ පියා ලෙස හඳුන්වන කවුරු ගැනද? චාල්ස් බැබේජ් කියන එක. මං චුට්ටක් බලන්නම් මම මේ ලියපු නම් හරියට ලිව්වද කියලා. එතකොට අපි කතා කරන යාන්ත්‍රික යුගයේදී ගොට්ෆ්‍රිඩ් විල්හෙල්ම් ස්ටෙප්ඩ් රෙක්නර් කියන එක හරි. චාල්ස් බැබේජ් එයා විසින් ඉදිරිපත් කරේ ඩිෆරන්ස් එන්ජින් කියන එක. ඩිෆරන්ස් එන්ජින්. එතකොට ඔන්න යුග 4න් යුග 2ක් ගැන කතා කරා මෙතනදී. අපි ඊට පස්සේ කතා කරනවා පූර්ව යාන්ත්‍රිකයේ යාන්ත්‍රික යුගය, ඊට පස්සේ විද්‍යුත් යාන්ත්‍රික යුගය. මම මේ පැත්තෙන් ලියන්නම් ඒක. විද්‍යුත් යාන්ත්‍රික යුගය. විද්‍යුත් යාන්ත්‍රික යුගයේදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ෆොරස්ට් කියන විද්‍යාඥයා. අපි ලියමු ෆොරස්ට් මෙහෙම. ෆොරස්ට් කියන විද්‍යාඥයා විසින් විද්‍යුත් කපාටය නැත්නම් ඒකට කියනවා ඉලෙක්ට්‍රොනික් වැල්ව් එක හොයාගත්තා. නැත්නම් ලෝකෙට හඳුන්වලා දුන්න ෆොරස්ට් විසින් විද්‍යුත් යාන්ත්‍රික පරිගණක. ඊට අමතරව මේ හොවාර්ඩ් ඒකන් විසින් 1939 දී ඉදිරිපත් කරපු මාක් 1. මේක පස්සේ කාලේ තමයි මාක් 1 කියලා හැඳින්නුවේ. ඒකට මුලදී කතා කරේ ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝලර් කියලා. ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝලර්. එතකොට ඔන්න විද්‍යුත් යාන්ත්‍රික යුගය ගැනත් කතා කරා අපි. පූර්ව යාන්ත්‍රික යුගය, යාන්ත්‍රික යුගය, විද්‍යුත් යාන්ත්‍රික යුගය. ඊට පස්සේ අපිට තියෙන්නේ විද්‍යුත් යුගය ගැන කියන්න. විද්‍යුත් යුගය. විද්‍යුත් යුගය තමයි අපි දැනට ඉන්න යුගය. අපි කියනවා මේක විද්‍යුත් යුගය ගැන කියද්දි 1940න් පස්සේ කාලය කියලා. 1940 සිට අද දක්වා කාලය. විද්‍යුත් යාන්ත්‍රික යුගයේදී කාලය අපි දාන්නේ විද්‍යුත් යාන්ත්‍රික යුගයේදී 1840 පොඩ්ඩක් එතන ටියුට් එකේ ඔයාලා නිවැරදි කරගන්න වෙයි. 1840 විද්‍යුත් යාන්ත්‍රික යුගය වෙන්න ඕනේ 1840 1940 කියන කාලය. 1940 ඊට පස්සේ 1450 ඉඳලා 1840 දක්වා කාලය තමයි අපි
යාන්ත්‍රික යුගයේ හැටියට ගන්නේ 1450 ඉඳලා 1840 දක්වා කාලය. පූර්ව යාන්ත්‍රික යුගය අපි ගන්නවා 1450ට පෙර. 1450 වර්ෂයට පෙර කාලය තමයි පූර්ව යාන්ත්‍රික යුගය කියලා සඳහන් කරන්නේ. එතකොට මේ අතරවාරයේ කාලය තුල සෑහෙන දේවල් සිද්ධ වෙලා තියෙනවා. අපි මේ කතා කරන්නේ ඊටාම සුළු නැත්තම් කිහිපයක් පමණ අපි මෙතනදී කතා කරන්නේ. නමුත් මේ කාලය තුල ගොඩාක් සිදුවීම් සිද්ධ වෙලා තිනවා. අපි මේ කතා කරලා තියෙන්නේ ප්‍රධානම වෙච්ච ටික ගැන පමණයි. ඊට පස්සේ අපිට මේ විද්‍යුත් යුගය ලිව්වා සර් ඒක ගැන මොකුත් සටහනක් දැම්මේ නෑනේ කියලා ඔයාලා කල්පනා කරනවා ඇති. විද්‍යුත් යුගයේදී අපි නැවත මේක පරිගණක પરම්පරා පහක් යටතේ කතා කරනවා. පරිගණක પરම්පරා පහක්. එතකොට පරිගණක પરම්පරාවල නම් මතක තියාගන්න ලේසි. පළමු પરම්පරාව, දෙවෙනි પરම්පරාව, තුන්වෙනි પરම්පරාව, හතරවෙනි પરම්පරාව සහ අවසානයේදී පස්වෙනි પરම්පරාව විදියට පරිගණක પરම්පරා පහක් තියෙනවා. හැබැයි මේ හැම પરම්පරාවකදීම විද්‍යුතය පාවිච්චි කරලා වැඩ කරන පරිගණක තමයි තිබ්බේ. ඉතින් මේ ටියුට් එකේ ඔයාට දක්වලා තියෙනවා මේ මම විශේෂයෙන්ම ඔයාලට දීලා තියෙනවා මේ පළමු પરම්පරාව, ප්‍රථම પરම්පරාවේ පරිගණක, දෙවන પરම්පරාව, තුන්වෙනි પરම්පරාව සහ හතරවෙනි પરම්පරාව, පස්වෙනි પરම්පරාව විදියට. ඒ වගේම මම ටියුට් එකේ මේ එහා පැත්තේ දක්වලා තියෙනවා 10 වන ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ පොතේ තියෙන වගුවකුත් ඔයාලට දක්වලා තියෙනවා. හොඳයි අපි එහෙමනම් බලමු කොහොමද අපි මේ පරිගණක પરම්පරා පහ හඳුනාගන්නේ කියලා. අපි ඊට පස්සේ කතා කරමු මේ විද්‍යුත් යුගයේදී අපි හඳුනාගත්ත පරිගණක પરම්පරා පහ ගැන. පරිගණක પરම්පරාවල නම කියද්දී මම කිව්වා පළමු પરම්පරාව, දෙවෙනි પરම්පරාව, තුන්වෙනි પરම්පරාව, හතරවෙනි પરම්පරාව, පස්වෙනි પરම්පරාව ඒ විදිහට પરම්පරාවල නම් තියෙන්නේ. එතකොට මේ සැකසීම සඳහා නැත්නම් මේ දත්ත සැකසීම සඳහා භාවිතා කරපු ඒකක නැත්නම් මේ සකසනයට භාවිතා කරපු කොටස් අනුව අපි මේක වෙන්ව හඳුනා ගන්න දැන් බලමු. මම ලියන්නම් මේ පරිගණක પરම්පරා සහ ඒ පරිගණක પરම්පරාවල සැකසීම සඳහා භාවිතා කරපු ඒකකය ඊට ඉදිරියේ. එතකොට අපි පළමු પરම්පරාව ගත්තොත් පළමු પરම්පරාව අපි කියනවා භාවිතා කරේ රික්තක නල භාවිතා කරා. රික්තක නල ඔයාලට මේ ටියුට් එකේ දක්වලා තියෙනවා. ඒක නිකන් අපිට සාමාන්‍ය හැඩයකට චුට්ටක් ෆිලමන්ට් බල්බ් එකකට වගේ හැඩයකට සමාන ඒකකයක්. මම මේ වීඩියෝ එකෙත් රූපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නම් රික්තක නලයක්. එතකොට පළවෙනි પરම්පරාව රික්තක නල අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් වැකියුම් ටියුබ්ස් කියලා. වැකියුම් ටියුබ්ස්. ඔන්න 1940 සිට 1956 දක්වා කාලය තමයි මේ පළමු પરම්පරාවේ කාලය හැටියට දීලා තියෙන්නේ. මේ 1950 වගේ වෙද්දී ලෝකෙට 50 ගණන් වල මුල වගේ අපිට ලෝකෙට හඳුන්වලා දුන්න විශේෂිතම නැත්නම් මේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ පෙරලියක් ඇති කරපු සොයා ගැනීමක්. ඒකට තමයි අපි කියන්නේ ට්‍රාන්සිස්ටරය කියලා. ට්‍රාන්සිස්ටර්. ඉතින් ට්‍රාන්සිස්ටර් එක සොයා ගැනීම
හින්දා අද වෙනකොට අපි මේ ලබලා තියෙන උපාංගවල දියුණුව මග පෑදුනේ මේ ට්‍රාන්සිස්ටරය හොයා ගැනීම. ට්‍රාන්සිස්ටරය හොයා ගැනීම එක්කම ආරම්භ වෙන්නේ මේ ට්‍රාන්සිස්ටර් භාවිතා කරලා හදපු පරිගණක අපි දෙවන පරම්පරාවට කතා කරන්නේ. එතකොට දෙවන පරම්පරාවේදී දෙවෙනි පරම්පරාවේදී අපි සැකසීමේ එකක හැටියට කියන්නේ ට්‍රාන්සිස්ටරය. ට්‍රාන්සිස්ටර් තුන්වෙනි පරම්පරාවට එද්දී ඔන්න තවදුරටත් පරීක්ෂණ කරුණා කොහොමද ට්‍රාන්සිස්ටර් ගොඩක් එකතු කරලා ඒකකයක් නිපදවන්නේ කියලා. එතකොට ට්‍රාන්සිස්ටර් වැඩි ප්‍රමාණයක් එකතු කරලා හදපු ඒකකයක් නිර්මාණය වුණා. ඒකට අපි IC එක කියලා කෙටි නමින් කියනවා ඉන්ටිග්‍රේටඩ් සර්කිට් කියන එක. එතකොට සිංහල නම් කීපයක් තියෙනවා. සංග්‍රහිත පරිපථ කියනවා, සමෝදානිත පරිපථ කියලා කියනවා, අනුකලිත පරිපථ කියලා කියනවා. මම ලියන්නම් මේ නම් වලින් දෙකක් විතර. තුන්වන පරම්පරාවට එද්දී තුන්වන පරම්පරාව අනුකලිත පරිපථ නැත්නම් සංග්‍රහිත කියලා සංග්‍රහිත පරිපථ. අපි ඉංග්‍රීසි නම මේකට කියනවා integrated circuit IC කියලා. එතකොට ඔන්න තුන්වෙනි පරම්පරාවට එද්දී නිර්මාණය වුණා මේ අනුකලිත පරිපථ කියන වර්ගය. හතරවෙනි පරම්පරාවේදී මෙන්න මේ ට්‍රාන්සිස්ටර් තව තවත් අඩංගු කරලා ඒකක නිර්මාණය වෙන්න ගත්තා. ඒවත් එක්තරා වර්ගයක ඉන්ටිග්‍රේටඩ් සර්කිට් තමයි. නමුත් වැඩි ප්‍රමාණයක් ඒ වගේ අඩංගු වුණා ට්‍රාන්සිස්ටර්. හතරවන පරම්පරාව අපි හතරවන පරම්පරාවේදී කියනවා LSI කියලා. LSI කියලා කියන්නේ large scale integration කියන එක. අපිට කියන්න පුළුවන් විශාල පරිමාණයේ අනුකලිත පරිපථ. ඒකට large scale integration කියලා කියනවා. integration. ඊට අමතරව VLSI. large වලට ඉස්සරහින් very කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට very large scale integration. එතකොට මේ හතරවෙනි පරම්පරාව අපි ගත්තොත් 1980 වගේ එනකන් ආපු පරිගණක මෙන්න මේ LSI සහ VLSI කියන තාක්ෂණයන් භාවිතා කරලා තමයි සකසන ඒකක ඒ වගේ සකස් වුනේ. එතකොට පස්වන පරම්පරාවට එද්දී විශේෂිත තාක්ෂණයක් පාවිච්චි වුණා. තවදුරටත් ට්‍රාන්සිස්ටර් වැඩි ප්‍රමාණයක් අඩංගු කරලා හැදිච්ච චිප් අපි ඒව කියනවා ULSI. වර්තමාන වෙනකොට අපි පාවිච්චි කරන මයික්‍රෝප්‍රොසෙසර් එක මේ ULSI තාක්ෂණය තමයි පාවිච්චි වෙන්නේ.
එතකොට ඒකට අපි කියනවා ultra large scale integration කියලා. integration ඉතා විශාල පරිමාණයේ very large scale අනුකලිත පරිපත ULSI වලට අපි කියනවා අධික පරිමාණයේ ultra large කියන එක අධික පරිමාණයේ අනුකලිත පරිපත. හරි. එතකොට ඔන්න පරම්පරා 4 සහ ඒවායේ භාවිතා වෙච්ච පරම්පරා 4 සහ ඒවායේ භාවිතා කරපු තාක්ෂණයන් අපි කතා කරා. ආයෙ මතක් කරගත්තොත් පළමු පරම්පරාව රික්තක නල වැකියුම් ටියුබ්ස් භාවිතා කරා. දෙවන පරම්පරාවෙද්දී මෙන්න මේ ට්‍රාන්සිස්ටර් කියන එක සොයා ගැනීම භාවිතා කරා. තුන්වන පරම්පරාවට එද්දී අනුකලිත පරිපත, හතරවන පරම්පරාවට එද්දී විශාල පරිමාණයේ අනුකලිත පරිපත, පස්වන පරම්පරාවට හතරවෙනි පරම්පරාවේදී අපි නැවත කතා කරනවා LSI කියන්නේ විශාල සහ ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත කියන. අනික් පස්වන පරම්පරාවට එද්දී අධික විශාල පරිමාණයේ කියලා අපි ගනිමු. ultra large scale කියලා අධික විශාල පරිමාණයේ අනුකලිත පරිපත භාවිතා වුණා. එතකොට මේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නේ ICT විෂයේදී අපි ගත්තොත් මේක මූලික අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ICT වලදී මේ කාරණා ටික විභාගයේදී අපෙන් අහනවා. සාමාන්‍යයෙන් A level paper එකේදී මේ වගේ කරුණු වලින් ගොඩක් වෙලාවට MCQ ප්‍රශ්නයක් තමයි අහන්න හැකියාව ලැබෙන්නේ. නමුත් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ පරම්පරාව වශයෙන් මතක තියාගන්න ඕන. මේක A level ICT විතරක් නෙමෙයි O level ICT, GIT ඔය කියන හැම විෂයකදීම හැම විභාගයකදීම ඔයාගෙන් අහන ප්‍රශ්න අතරින් මේ කාරණා ටික ඔයාගෙන් අහනවා. ඉතින් ඊට පස්සේ මම මේ පරම්පරා 4 ගැන විස්තර කිරීම කරන්න පටන් ගත්තොත් ඔයාගේ පළමු පරම්පරාව ගැන කියද්දී ඒ විස්තරය මේකේ දක්වලා තියෙනවා ටියුට් එකේ. බලන්න මේ පළමු පරම්පරාව සඳහා මේ භාවිතා වෙච්ච තාක්ෂණය මේකෙදි මතක් කරලා තියෙනවා. පිටු අංකය 3 පළමු පරම්පරාවේ පරිගණක සඳහා භාවිත වූ ප්‍රධාන තාක්ෂණය වේ රික්තක නල තාක්ෂණයයි කියලා. ඒක ඉතාම වැදගත් එතනදී. ඊට පස්සේ මෙන්න මේ පළමු පරම්පරාවේදී ඔයාලට ටිකක් MCQ ගැට් ප්‍රශ්න අහන කොටස් ටිකක් තියෙනවා. මෙන්න මේ දෙවෙනි පොයින්ට් එක. ලෝව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය. ඔන්න විභාගයේදී නිතරම අහන ප්‍රශ්නයක්. ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය කුමක්ද කියලා අහුවොත් අපි ඒකට උත්තර දෙන්නේ ENIAC කියන පරිගණකය තමයි. එතකොට ENIAC කියන නම තියෙනවා මේකේ. ඊට අමතරව ඒක හොයාගත්ත නැත්නම් ඒක ලෝකෙට හඳුන්වලා දුන්න කට්ටිය තමයි ජෝන් මොච්ලි සහ ප්‍රෙස්පර් ඉකර්ට් කියන පුද්ගලයන් විසින් නිර්මාණය කරපු ENIAC එක තමයි මේ ලෝකේ පළමු විද්‍යුත් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික ඩිජිටල් කම්පියුටර් එක කියලා කියන්නේ. අන්න ඒක මතක තබා ගත යුතුමයි ඔයාලා. එතකොට ENIAC තමයි ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය. ඊට පස්සේ තවත් එකක් තමයි මේ අපි මේ පාඩමේ ඉදිරියේදී ඉගෙන ගන්නා වොන් නියුමාන් කියන පුද්ගලයා ගැන සහ වොන් නියුමාන් සංකල්පය ගැන. වොන් නියුමාන් විසින් ඉදිරිපත් කරපු සංකල්පයක් තියෙනවා. දැනටත් වර්තමාන පරිගණකයේත් භාවිතා කරන ඒ සංකල්පයට කියනවා ආචිත ක්‍රමලයක සංකල්පය. එහෙම නැත්නම් ගබඩා කළ ක්‍රමලයක සංකල්පය කියලා. ඉංග්‍රීසියෙන් අපි ඒකට කියනවා stored program concept කියලා. stored program concept ගබඩා කළ පරිගණන සංකල්පය. එතකොට
ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පය stored programming concept කියන එක. එතකොට මේ වොන් නියුමාන් විසින් මේ ඉදිරිපත් කරපු සංකල්පය භාවිතා කරලා හදපු පළවෙනි පරිගණකය මොකක්ද කියලා මේ ප්‍රශ්නේ අහන්නේ මේ විදිහට. ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පය භාවිතා කළ ප්‍රථම පරිගණකය කුමක්ද කියලා අහුවොත් අපි ඒකට උත්තර දෙන්න ඕනේ EDSAC කියන පරිගණකය. මොකද්ද? ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පය පළවෙනියෙන් පාවිච්චි කරේ EDSAC. එතකොට ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ඉලෙක්ට්‍රොනික ඩිජිටල් කම්පියුටර් එක කියලා අහුවොත් ඒකට අපි කියන්නේ ENIAC තමයි ඒකට උත්තරේ වෙන්න ඕනේ. ENIAC. ඔන්න එතකොට අපිට ප්‍රශ්න අහන්න පුළුවන් දෙකක් තමයි ඔය කියලා කිව්වේ. ඊට අමතරව මේ ටියුට් එකේ තියෙනවා EDVAC කියන කම්පියුටරෙත් EDSAC වලින් පස්සේ ආපු EDVAC කම්පියුටරෙත් ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පය භාවිතා වුණා කියලා. UNIVAC ගැනත් විශේෂයෙන් කියලා තියෙනවා. UNIVAC පරිගණකයේ රික්තක නල දහස් ගණනක් භාවිතා වුණා කියලා කියනවා. රික්තක නල විශාල ප්‍රමාණයක් මෙන්න මේ UNIVAC පරිගණකයේ භාවිතා වුණා කියලා අපි කියනවා. ඊට පස්සේ මේ ජෝසප් ජැක්වාඩ් කියන පුද්ගලයා ගැනත් සඳහන් කරලා තිනවා. මෙතනදිම ජෝසප් ජැක්වාඩ් කියන පුද්ගලයා වැදගත් වෙන්නේ එයා විසින් ඉදිරිපත් කරපු විශේෂ නිමවුමක්. ඒක ප්‍රතිදානයන් සහ ප්‍රධාන වශයෙන් ආදානයන් සහ ප්‍රතිදානයන් ලබා ගන්න භාවිතා වුණා මේ පළමු පරම්පරාවේ පරිගණකවල. ඒකට අපි කියනවා මොකක්ද? සිදුරුපත් තාක්ෂණය එහෙම නැත්නම් පංච් කාඩ් කියන සිස්ටම් එක භාවිතා වුණා කියලා කියනවා. එතකොට පංච් කාඩ් කියන සිස්ටම් එක භාවිතා කරේ ලෝකෙට ඉදිරිපත් කරේ ජෝසප් ජැක්වාඩ් කියන පුද්ගලයා. ජෝසප් ජැක්වාඩ් විසින් තමයි පංච් කාඩ් ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ අපිට දෙවෙනි පරම්පරාව ගැන කතා කරද්දී ඔන්න අර ට්‍රාන්සිස්ටරය සොයා ගැනීම මම සඳහන් කරාට ඒක සොයාගත්තේ නැත්නම් ලෝකෙට හඳුන්වලා දුන්නේ කවුද කියලා කිව්වේ නෑනේ. ට්‍රාන්සිස්ටරය සොයා ගැනීම සඳහා දායක වෙච්ච ජෝන් බාඩින්, වෝල්ටර් බ්‍රටේන් සහ විලියම් ෂොක්ලේ කියන පුද්ගලයන් තුන්දෙනා තමයි මේ ලෝකේ අර්ථ සන්නායක නැත්නම් මේ අපි දැනට පාවිච්චි කරන ෆෝන් සහ කම්පියුටර්ස් මේ හැම දෙයකටම මේ தත්ත්වයට ළඟා වෙන්න පළමු නිමැවුම නැත්නම් පළමු සොයා ගැනීම කරපු පුද්ගලයන් තමා මේ තුන්දෙනා. එතකොට ජෝන් බාඩින්, විලියම් ෂොක්ලේ සහ වෝල්ටර් බ්‍රටේන් කියන තුන්දෙනා. එයාලා මෙන්න මේ සොයා ගැනීම වෙනුවෙන් එයාලට නොබෙල් ත්‍යාගය පවා ලැබුණා. මොකද මේක ලෝකයේ තුල සිද්ධ වෙච්ච සුවිශේෂී සොයා ගැනීමක් හින්දා ට්‍රාන්සිස්ටරය ලෝකෙට ඉදිරිපත් කිරීම වෙනුවෙන් තමයි එයාලට නොබෙල් ත්‍යාගය හිමි වුණේ. එතකොට මේ තුන්වෙනි පරම්පරාවට වෙද්දී මම කිව්වා දැන් තුන්වෙනි පරම්පරාවට වෙද්දී භාවිතා වෙච්ච තාක්ෂණය තමයි අනුකලිත පරිපත, සංග්‍රහිත පරිපත කියන නම් වලින් හඳුන්වන ඉන්ටිග්‍රේටඩ් සර්කිට් අපි කෙටි යෙදුම IC කියලා හඳුන්වනවා. අපි චුට්ටක් මේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක කියලා ටියුට් එකේ තියෙන ස්ථානයේ ලියාගනිමු. එයටතේ මෙම පරම්පරාවේ පරිගණක සඳහා භාවිත වූ ප්‍රධාන තාක්ෂණය ලෙස අනුකලිත පරිපත, ඇලයිරක් සංග්‍රහිත පරිපත, අනුකලිත පරිපත, ඇලයිරක් සංග්‍රහිත පරිපත හඳුන්වා දිය හැකිය.
මේ වන විට ඒකටම අපි ලියමු මේ වන විට පරිගණකයේ භෞතික ප්‍රමාණය කියලා කියමු. පරිගණකයේ භෞතික ප්‍රමාණය අඩු කරගන්නද වැඩි කරගන්නද? අඩු කරගන්න. පරිගණකයේ භෞතික ප්‍රමාණය අඩු කර ගැනීමටද හැකියාව ලැබුණි. ඊට පස්සේ හතරවෙනි පරම්පරාවට එද්දී අපි කිව්වා භාවිතා කරේ LSI සහ VLSI කියන අපි කතා කරොත් මේ සංග්‍රහිත පරිපත තාක්ෂණය තමයි භාවිතා වුණේ. ඒ යටතේ අපි හතරවෙනි පරම්පරාවේ පරිගණක යටතේ ලියාගමු. මෙම පරම්පරාවේදී වඩාත් දියුණු කරන ලද අනුකලිත පරිපත වන LSI large scale integration හා VLSI chip කියන එක chip සකසන ඒකක සඳහා භාවිත කිරීමට භාවිත විය කියලා කියමු. භාවිත විය. ඔන්න එතකොට අපි කිව්වේ හතරවෙනි පරම්පරාව ගැන. ඊට පස්සේ පස්වන පරම්පරාවේදී අපි දැනට ඉන්න පරම්පරාව තමයි මේ පස්වන පරම්පරාව කියන්නේ. පස්වෙනි පරම්පරාවේදී ULSI එහෙම නැත්නම් මේ ultra large scale integration කියන එක ඒ යටතේ ලියමු. පස්වන පරම්පරාවේදී තවදුරටත් අනුකලිත පරිපත තුලට විශාල පරිමාණයෙන් ට්‍රාන්සිස්ටර් එකතු කිරීමෙන් නිර්මාණය කරන ලද ULSI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද සුද්‍ර සකසන පස්වන පරම්පරාවේදී භාවිත විය. නම් මෙම පරම්පරාවේදී භාවිත වී. ඒකටම අපි චුට්ටක් තව ඇඩ් කරගමු. වර්තමානය වන විට අප භාවිත කරන පරිගණක මෙම පරම්පරාවට අයත් වේ. එතකොට මේ එක් පරිගණක පරම්පරාවල වෙච්ච සුවිශේෂී සිදුවීම් හා ඒවදී භාවිතා කරපු පරිගණක පද්ධති ගැන නිර්මාණය වූ පරිගණක පද්ධති වලට උදාහරණ
දක්වලා තියෙන වගුවක් තමයි මම මේ වගුව අරගත්තේ 10 ශ්‍රේණිය අච්චු පොතෙන්. එතකොට ඔයාලට මේ වගුව ටිකක් සැලකිල්ලට ගන්න සිද්ධ වෙනවා. මොකද පරිගණක ඉතිහාසයට අඩංගු වැදගත් වන මේ පරම්පරා පහේ වෙච්ච සුවිශේෂී සිදුවීම් සහ ඒවාට මේ නිර්මාණය වෙච්ච පරිගණක පද්ධති වලට උදාහරණ කිහිපයක් ඔයාලා මතක තබා ගන්න වෙනවා. මොකද ගොඩක් වෙලාට බහුවර්ණ ප්‍රශ්නවලදී මේ සම්බන්ධයෙන් අහන නිසා මම අර කලින් ඔයාලට කියපු ENIAC සහ ETSAC කියන දෙක ගැනත් මතක තියාගන්න. ඊට අමතරව අපි මේ ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පය ගැන ඉදිරියේදීත් කතා කරනවා වොන් නියුමන් ආකෘතිය ඔස්සේ. එහෙමනම් මම අදට නතර කරන්නම් මේ වීඩියෝ එක දැනට නතර කරන්නම්. අපි ඊට පස්සේ ටියුට් එකේ ඉතිරි කොටස කරගෙන යමු. දැනට මේ මම මේ කතා කරපු මාතෘකාව ඔයාලට තවදුරටත් මේ ටියුට් එක බලලා සහ අමතර පොත්පත් කියවලා සහ අන්තර්ජාලය වගේ පාවිච්චි කරලා ඔයාලට මේ ඉතිහාසයේ වෙච්ච දේවල් තවදුරටත් හඳුනා ගන්න පුළුවන්.